දැන් මම පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඔයා හරි වැරදි දානවා. තමන්ගේ 20ම හරියන අය 20ම හරියන අය විතරක් පළවෙනි වටේ මට 20ම හරි කියලා එවනවා. මම ටයිම් එකක් දෙනවා. එහෙමයි මම බලන්නේ. 20ම හරියන අය 20ම හරි කියලා එවනවා. අනිත් අය එවන්න එපා මම කියනකම්. හරි? දැන් අය මට මැසේජ් එවන්න එපා. මට කියන රංගයට එවන්න එපා. හොඳයි. ඔයා උත්තර පත්‍රයේ එවපු එකටම එවන්න. ඔයා උත්තර පත්‍රයේ එවපු එකටම එවන්න. එච්චරයි වෙන්නේ. දැම්මම නෙමෙයි. මම කිව්වහම. හරි. පටන් බලමු. මම ඉස්සෙල්ලාම උත්තර දාගෙන යනවා. ඔයා ඒත් එකක් මුකුත් කරන්න එපා. බලන් ඉන්න. බලන් ඉන්න. මම උත්තර දැම්මට පස්සේ ඔයා හරි වැරදි දාන්න ඒත් එකක් මුකුත් කරන්න එපා. බලන් ඉන්න. පළවෙනි එක සුළු කරන්න 2001 අඩු කරනවා 99ක් 2001න් අඩු කරනවා 99ක්. උදේ මේ පැත්තට නෙමෙයි අපි යටින් ලියලා අඩු කරාම අපිට ලේසි. මේ 9යි 9යි 11යි වගේ නේද? එහෙමයි දාන්නේ. මෙයා ආවනේ පැන්නා මෙහෙමයි වෙන්නේ 9 9 එහෙම වෙලා යනවා. බිංදුව හැම තැනකම 9 වෙట్లా එහෙම යනවා. 11න් 9ක් 2යි 9න් 9ක් බිංදුවයි 9න් බිංදුවක් 9යි. දැන් මෙතන එක්කෙනෙක් ගිහිල්ලා එකෙන් බිංදුවක් 1යි. හරි දාන්න වෙලාවක් දෙනවා. දෙක සංඛ්‍යා නාමය ලියන්න 43යි බිංදු 2යි 1යි බිංදු 3. උදේ මේ ඒකක කලාපය මේ දහස් කලාපය මේ මිලියන කලාපය සංඛ්‍යාව කියවන්නේ මෙහෙමයි. සංඛ්‍යාව කියවනවා කලාපේ නම ඉලක්කම කලාපේ විදිහට 43 තුන කියන්නේ 43 කියලානේ කියන්නේ. අපි දහස කියද්දි 43000 කියන්නේ 43 මිලියන උදේ දහස් කලාපින් 1යි 1 අය මුකුත් නැහැ 1000යි 43 මිලියන 1000යි 43 මිලියන 1000යි 1000 කියලා තිබ්බත් කමක් නැහැ. හැබැයි එහෙම ලියන්න පුරුදු වෙන්න එපා. 500 ඔබේ අභ්‍යාස පොතේ වෘත්ත ඇඳීමට ඔබ භාවිතා කර වස්තුව අපිට ලියන්න පුළුවන් බෝතල් මූඩිය තවනද කටර් එක කාසිය මේ වගේ උත්තර ලියන්න පුළුවන්. හැබැයි කව කටුව ලියලා තිබ්බොත් කෙනෙක් වැරදි දාන්න. කව කටුව ගන්න බෑ. කව කටුව වැරදි. CD තැටිය පුතේ සාමාන්‍ය මේ ආන්න මේ තේරුම් ගන්න. සාමාන්‍ය අපි පොතේ අඳින CD තැටි ගත්තද? බොරුනේ. සෙලෝ ටේප් රෝල හරි. පොතේ අඳින්න ඔයාගත්තද CD? සමහරු බෙරත් ලියලා. බෙරයක් පොතේ ලියලා පොතේ ඇඳා බොරුවක්වත් කියන්න දන්නේ නැහැ නේ අප්පා. ගලපෙන්න විදියට නේ. එහෙම බෑ. ලියනකොට පිළිවෙලට ලියන්න.
ටින් එකක් ගම් බෝතලයක් හරි ආයේ වගේ හරි සාමාන්‍ය වෘත්තයක් අදිනවා ගන්න පුළුවන් ඒවා මේ නේද? ඔව්. බැරල් එක බෙරය ඒවා බෑ. විශේෂයෙන්ම කව කට්ට වැරදි උත්තරයක්. ඔව් ටින් වගේ ඒවා අවුලක් නෑ හරි. 4 3 බිලියන 30 මිලියන 3000 පුතේ කලාප තියෙනවානේ බිලියන මිලියන දහස් ඒකක දැන් කොහොම කලාප හතරක් තියෙනවානේ බලමු කලාප වලට ඉලක්කම් වෙන් වෙන හැටි 3 බිලියන බිලියන කලාපෙ ඉන්නේ 3 විතරයි 3 බිලියන 30 මිලියන මිලියන කලාපෙ 30යි 30 මිලියන 3000 10 කලාපෙ 3යි 3000 30 ඒකක කලාපෙ 30යි 3 බිලියන 30 මිලියන 3030යි මෙතන මුල බිංදු දෙක තිබ්බේ නැතත් කමක් නැහැ තිබ්බත් කමක් නැහැ හරි CD තැටිය මැදරවම පුළුවන් ඒකට අවුලක් නැහැ අදට හරි දෙන්න හරිද මම කියේ සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් ඕකාදීති CD තැටි ගන්න නැහැ නේ කවන්නේ පස්වෙනි ගාන 540 ගුණ කරනවා 100න් අගට බිංදු දෙකක් එනවා පුතේ 100න් 10න් ගුණ කරද්දි බිත් වෙනවා විතරයි 540යි අගට තව බිංදු දෙකයි කාසිය සමහර බිස්කට් කමක් නැහැ බිස්කට් එකක් ඇතන රවුමක් ඇත කියන එක නම් බොරුවක් ඉතින් ඔයා කවදාවත් බිස්කට් එකක් තියලා වෘතයක් ඇන්දේ නැහැ නේ පැටියෝ කමක් නැහැ හැබැයි තාත්වික දේවල් ලියන්න අර විනාඩියක් ගන්න ටක් ගාලා කාසියක් නෙමෙයි අතරම සමහර කාසි කියලා ලියන්න. ඔයා වෘත්තයක් අදින්න ගත්ත එක කිව්වම කාසිය කිව්වට කමක් නැහැ. මොකද වෘත්තයක් අදින්න වෘත්තාකාර හැඩයක් තියෙන එකක් ගන්න ඕනේ හින්දා. හරි අපි යන් ඊළඟ පාඩේ චූටි මම මේ කියන්නේ 20ම හරියන අයගේ වන්න කියන්නේ චූටි මොකද දන්නවද මම දන්නවා ඔයාලා ඔක්කොම දක්ෂයි ඔයාලා ඔක්කොම 43 මිලියන උඩකින් 40ක් වෙල් තියෙන්නේ ඔව් 43 මිලියන 1000යි කලින් ඒ 43 මිලියන 1000යි
හොඳයි CD එකට හරි දාගන්න කිව්වා. චුටි මේ අහන්න ඔයාලා දක්ෂයි මම දන්නවා 20න් 20ම කියන්නේ පුතේ මං ලිව්වත් වැරදිනවා. හිතන්න එපා. සර් ලිව්වත් ඔය අකුරක් එහෙම මේ වෙලා එක්ක ප්‍රශ්නයක් භාගෙට කියවලා එහෙම වෙන්න පුළුවන්. හරි. දැන් ඔයා එහෙම බය වෙන්න එපා දුක් වෙන්න එපා. දැන් මගේ 18යි මගේ 19යි මගේ එහෙම වෙන්න එපා. ලබන සතිය වෙනකොට හදාගන්න ඉස්කෝලේකින් 100න් 100 ගන්න අයට විශේෂ දයක ලැබෙනවා ඉස්කෝලේ. ඉස්කෝලේ ළඟදිම තියෙන විභාගයක්. අවුරුදු ඉවර වෙච්ච ගමන් ඩෝන් දාලා තියයි ඈ. හරි. පස්වරු 1යි මිනිත්තු 15යි තප්පර 26යි අන්තර්ජාතික සම්පද ක්‍රමය 13යි පස්වරුම එකතු කරනවා 12 මිනිත්තු 15යි තප්පර 26යි සංඛ්‍යා රේඛාවේ බිඳුවෙන් වම් පස තියෙන අය චූටි ඍණ කියනවා. දැන් අකුරු වෙනස් වුණා කියලා වැරදි වෙන්නේ ධන. දකුණු පැත්තේ තියෙන ඒවා ධන වම් පැත්තේ ඒවා ඍණ. කෝණ නම් කරන්න කියනවා. මෙයා සරල කෝණය මෙයා පරාවර්ත කෝණය නමය වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙනසේ නැමූ විට මෙන්න මේව නමනවා ආයෙත් නමනවා ඒවා ගැපෙන තැනට තියෙන දුරවල් වෙනස් වෙනවා දානවා සමාන වෙනවා දානවා සමාන වෙනවා සමාන වේ අපි කතා කරා මේ වෘත්තයේ හරිමැද හොයන්නේ ආස්තරේ නවන්නේ ආස්තරේ හරිමැද හොයන්න ආස්තරේ අඩුම ගානේ දෙපාරක් කීපාරක්ද දෙපාරක් නවන්න ඕන කිව්වා අඩු වැඩි වැරදි මෙතෙන්ට දඟරින ඕන අඩු වැඩි වැරදි උතුර හා බස්නාහිර අතර ඇති දිශාව මේ උතුර මේ බස්නාහිර ඒ දෙන අතර ඉන්න දිශාව වයඹ දාන්න අඩුපාඩු හරි නේද
හරි වැඩාව අපි යනවා ඊළඟ පාඩට අඹගෙඩි දෙකක් රුපියල් 30ක් නම් 12ක මිල දෙකක මිල 30යි එහෙනම් ජූලි අපිට එකක මිල හොයන්න පුළුවන් 15යිනේ 12ක මිල ඒ වගේ ඒවා 12ක් 15 ඒවා 12ක් රුපියල් 180ක් ඒවා පැත්තකින් ගුණ කරාම 12 ආසන්න 10 ගුණාකාරයට වට යන්න කියනවා ආසන්න 10 ගුණාකාරයට වට යන්න කියනවා අපි බලමු අපිට ඉන්නේ 85 10 ගුණාකාර කිට්ටුවෙන් ඉන්නේ 80යි 90යි මැද ඉන්නේ වැඩි පැත්තට 43 දෙපැත්තේ ඉන්න 10 ගුණාකාර දෙක තමයි 40යි 50යි කිට්ටු 40ට එක ස්ථානයේ කොච්චර දුර ගිහිල්ලාද නේද පහක්ම ගියොත් එහා පැත්තට ඊට වැඩි වුණොත් කොහොමත් වැඩි පැත්තට ඊට අඩුයි නම් හිටපු තැනටම අසමානතා ලකුණු දාන්න කියනවා අපි දන්නවා කට ඇරිලා ඉන්නේ ලොකු කෙනාගේ පැත්තට ඍණාය කොහොමත් චූටි බිංදුවද ඍණ තුනද සංඛ්‍යා රේඛාව මතක් වුණොත් සංඛ්‍යා රේඛාවේ පුතේ නේද වම් පැත්තේ ඉන්න අය හැම වෙලේම චූටි සංඛ්‍යා රේඛාවේ වම් පැත්තේ ඉන්න අය චූටි ඔව් එහෙනම් කවුද චූටි ඍණ තුන චූටි බලන්න බිංදුවටත් ලොකු වෙන්න අවස්ථාවක් ආවා නේද ඍණාය අතර බැලුවාම බිංදුව ලොකුයි සංඛ්‍යා රේඛාව එහෙමයි 43 බෙදන්න කියනවා 6න් 6 වරක් 7 42යි ඉතිරි 1යි චූටි ඉතිරියට තමයි ශේෂය කියන්නේ ලබ්ධිය කියලා කියන්නේ පිළිතුර ශේෂය කියලා කියන්නේ ඉතිරි 1යි ලබ්ධිය 7යි පන්ති කාමරයේ ඍජු කෝණාශ්‍රය දකින්න පුළුවන් තැන් අහනවා ගුරු මේසේ මුල්ල කළු ලෑල්ලේ මුල්ල කියන වචනේත් එක්ක ලියන්න නැත්තම් වැරදි අඩි ඌලේ මුල්ල පොතේ පිට කවරේ මුල්ල නැත්තම් වැරදි ගුරු මේසේ කිව්වොත් වැරදි මුල්ල කියන වචනේ ඕන මට මුල්ල ඕන නැත්තම් බෑ එදා මම පන්තිදී උදාහරණ කරද්දිම දුන්නා හරි එල්ලා ඇති පින්තූරයක මුල්ල කොණ කියන එකත් ගන්නකො මුල්ල කියන එකට කොණ දෙන්නම් හැබැයි මුල්ල ලියන්න අල්මාරියේ තිබෙන තැන බෑ ගන්න බෑ බලන්න මං ටියුට් එකේ ඕවා දීලා තියෙනවා උදාහරණ
හරි වැරදි විතරයි දාන්නේ. බිත්තියේ කොනක පොතක කවරේ කොන ඒවා කමන්නේ. හොඳයි. හරි අපි යන් ඊළඟ පහට. ප්‍රොෆෙසර් ගියා හරිද? ඔයාලට තමයි ප්‍රොෆෙසර් කියන්නේ. ඔව් ඔයාලට තමයි. ඔව්. පෑනේ මෙල්ල මිලි ගන්න හදන්න එපා. හරි. හරි. දැන් අපි යනවා අන්තිම පහට. එතකොට බලන්න පුළුවන් අපේ 20න් කීයක් හරිද කියලා. අපේ 20න් කීයක් හරිද කියලා. 6යි 2යි 3යි බිංදුවයි. මේවා පාවිච්චි කරලා ලියන්න පුළුවන් චූටිම කෙනා අහනවා. පුතේ මම කිව්වා මේ ඉස්සෙල්ලාම ආරෝහණ පිළිවෙලට හදන්න. 0 2 3 6. හැබැයි මෙහෙම ලියලා බෑ. බිංදුව මුලට ගන්න බෑ. 2යි 0යි 3යි 6යි. ඕක තමයි ගන්න වෙන්නේ චුටි උත්තරේට. 17 84508 අටේ ඉලක්කමින් දක්වන අගයන් මොනවාද? දක්වනවා කියන්නේ මේක නිරූපණය වෙනවා. 8 එතනින් එහා පැත්තේ කවුරුත් නැහැ නිකම්ම 8 මේ. එතනින් එහා පැත්තේ තියෙන සංඛ්‍යා වෙනකොට බිංදු දාන්න 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් 1කින් 8 අනිත් එකෙන් 80000. නිරූපිත අගය හොයන්න ලේසි. එයාව පහලින් ලියන්න. දකුණු පැත්තෙන් තියෙන ස්ථාන වෙනුවට බිංදු දාගෙන යන්න. එකක පෑන් 32ක් ඇති පෙට්ටි 12ක ඇති පෑන්. ඒ කියන්නේ 32 ඒවා 12ක්. 32 ඒවා 12ක්. ඒ කියන්නේ 384ක්. බෙදනවා කී දෙනෙක් අතරේද? 6 දෙනෙක් අතරේ. ආයේ 384 බෙදන්න ඕන 6න්. පැත්තකින් බෙදා ගන්න. දීර්ඝ බෙදීමෙන් බෙදන්න කමක් නැහැ. පාඩ එනවා කීයක් කියලාද? 64ක්. පැන්සල් පෙට්ටියේ මුල්ල හරි බිත්තියේ මේසේ මුල්ල කියලා නැත්තම් බෑ. මුල්ලක තමයි ඍජු කෝණේ තියෙන්නේ. ඍණ 5යි ධන 1යි අතර තියෙන නිකිල. පුතේ සංඛ්‍යා රේඛාවක් අතර ඉන්න මේ අතර කතාව ආව ගමන් නැත්තම් වැරදෙයි. ඍණ 5යි 1යි අතර තියෙන ඍණ නෙවෙයි ධන 1යි අතර තියෙන නිකිල ආන්නේ. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව. ඔන්න යාලා දොරේ මුල්ල ගන්න හා මේක එකක් වැරදි නම් ලකුණු භාගයක් නැති වෙනවා. දෙකක් තියෙන තැනක එකක් හරි නම් හරි භාගයක් නැති වෙනවා. දාගන්න අපි අන්තිමේකට ඊළඟට යන්න.
ඍණ 5යි 1යි එන්න බෑ. අතර කිව්වම ඍණ 5යි 1යි ආවොත් වැරදි. අතර කිව්වොත් දෙපැත්තේ බෑ. තව එකයි තියෙන්නේ බලමු 20 20 හරියයිද කියලා අපේ. වැසඳි 19 හරියද? හරි. උදේ සම්මන්ත්‍රණය තියෙනවා සිකුරාදා 5 ඉඳලා 8 වෙනකන් ඕනම කෙනෙක්ට එන්න පුළුවන් යාළුවෝ දැනුවත් කරන්න. එදාට එන්න කියන්න මම ඔයාලට ලින්ක් එක එවනවා. ඔයා ඒ ලින්ක් එකේ යාළුවන්ට යවන්න කමක් නැහැ. හරි. දිනිදු 5:40ට පාඩම් කිරීම ආරම්භ කරනවා. 7යි කාලෙට ඉවර කරනවා. කාලය ගත වූ කාලය ඔයද්දි පුතේ ඉවර කරපු එකෙන් ආරම්භ කරපු එක අඩු කරන්නේ වෙලාවල් දෙකම පස්වරු හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙලාවල් දෙකම පස්වරු හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙරවරු පස්වරු මාරු වෙලා නම් පැය 24ට හරවගෙන සුළු කරන්න. 40ක් අඩු කරන්න බෑ 15න්. එක්කෙනෙක් එනවා එහා පැත්තෙන් එකක් එන්නේ 60ක් වෙලා. දැන් මේ ඔක්කොමලා සෙට් වෙනවා 75න් තමයි චූටි 40ක් අඩු වෙන්නේ. 75න් 40ක් අඩු වුණාම 35යි. දැන් මෙතන 7ක් නෑ 6යි ඉන්නේ. 6න් 5ක් 1යි. පැය 1යි මිනිත්තු 35යි. දැන් 20ම හරියය විතරක් මැසේජ් එකක් දාන්න ඔයා උත්තරය ආපු කෙනාටම 20ම හරි කියලා. අනිත් අය එවන්න එපා, බොරුවට එවන්න එපා. මොකද අපිට අමතර කාලයක් යනවා ඒක චෙක් කරගන්න. අපි චෙක් කළා කරන්නේ. 20ම හරි අය chat එකට දාන්න 20ම හරි අය 20ම හරි. මම කියනවා 20ම හරි අයගේ නම් ඉසුම්දි 19 හමාරයි 20යි කියලා එවලා තිබ්බට අර 80000යි අනිත් එකෙන් 8යි 8 නෑ ඒකේ. බලන්න මං කිව්වේ ඒකයි කලබල වෙන්න එපා කියලා. විස්සෙන් 20 මාරියයි 20 මාරි කියලා දාන්න. විස්ස මාරි නම් 20 මාරි කියලා දාන්න. ස්ටක් වුණා 14 වෙනි ගානේ උත්තරේ ආනවා. ඉස්සමාරි එක්කෙනයි ඉන්නේ. ඒත් 19 අමාරයි. කවුද?
ඉසුම්දී තමයි 19 20න් 20 කියලා දීලා තියෙන උනාට එයාගේ 19 අමාරයි කලින් ක්ලාස් එකේ හිටියනේ 20 20 ගොඩක්. දැන් 19ක් හරි අය දාන්න. දාහතරවෙනි ගානේ උත්තරේ අහනවා 14 උත්තරේ ලබ්ධිය 7යි ශේෂය 1යි ලබ්ධිය 7යි ශේෂය 1යි 19 හරි ගොඩක් අය ඉන්නවා වගේ ඉතින් එකක් විතරක් වැරදි අය ජනිදු වටීමේදී වැරද්ද කරන් බලන අපරාධයක් නේද GP 0.6005 නමක් හොයන්න බෑ 19ක් හරි හරි ඉනුරගේ 19යි හරි ඒ විදිහට තමයි යන්නේ හොඳයි හරි හොඳයි 18 17 16 මන් දන්නවා හරියයි ඇති තමන්ගේ ලකුණු ගැන දුක් වෙන්න එපා ලබන සතියේ සම්මාන්ත්‍රණයෙන් අපි ආයෙ try එකක් දෙමු ලකුණු ගන්න හදාගන්න සමහරු හරි කියලා ඒකට අංක විතරයිනේ GP 6005 S එහෙම දිනනවා නම් නෑ ඉනිර 17යි විචිත 18 හමාරයි ඉනාරා 17යි හොඳයි ගොඩක් 18 19 19 හමාර 18 හමාර ගොඩ දෙනෙක් ඉන්න ඔයාලා හොඳයි අපිට ඕන ඔය අඩුපාඩු නැති කරගෙන වාර විභාගෙට ලියන්න එරන්දි 18යි හරි ගොඩක් අය ඉන්නවා හරි දිනුති 19 හරි ඒ වගේ තියෙනවා ගොඩක් අය කියන දිනුති 19යි මලිස 17යි සෙනාරි 13යි ඒ වගේ තියෙනවා හොඳයි සාමාන්‍යයෙන් 17 ඉන්නවා පුතෙක් නම දන්නේ හරි ඔයාලා හොඳයි ඔව්
හංසි 17යි දුලංස 15 මාරයි ඉන්න හොඳයි ෂේප් හොඳයි පුතේ ඔයාලා දැන් ඔය අඩුපාඩු ටිකත් හදාගෙන යන්න ඔය අඩුපාඩු ටිකත් හදාගෙන චමෝදි 18යි ඔය අඩුපාඩුත් හදාගෙන පළවෙනි මාරේ සියල්ල දැනගෙන ඇත්තටම දැන් ඔයාලා සතුටු වෙන්න මොකද ඕක මම දුන්න පේපරයක් නෙමෙයිනේ ඕක පළාත් පේපරයක් ඕක පළාත් පේපරයක් එතකොට පළාත් පේපර් කියන ඒවා යම් මට්ටමක කලාව පළාතුත් නෙමෙයි පළාත් එකට වඩා අමාරුයි ඕක ඇයි ඕක ජයවර්ධනපුර කලාපය සාමාන්‍යයෙන් හොඳ ඉස්කෝලේ ටිකක් තියෙන කලාපයක් එතකොට පේපර් එක ටිකක් අමාරු වෙනවා හැබැයි ඕක අමාරු නෑ ඔයාට මම දන්නවා නේද ඔව් ශීලි දිස්සෙන් 18යි දෙනෙති 14 හමාරයි හොඳයි ඔය වගේ ලකුණු තියෙනවා ගොඩක් අයට ප්‍රශ්නයක් නෑ මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා ෆොටෝ එවන්න විදියක් නැති අය ඉන්නවලු එහෙම වෙන්නත් පුළුවන් හරි කොහොම හරි පුතේ ඔයා අද වෙනකොට යම් හොඳ මට්ටමක ඉන්නවනේ වාට තේරෙනවනේ දැන් වාට පුළුවන් දුකයි තමයි 18යි 19 ඒව දුක් වෙන්න එපා දුක් වෙන්න වාර විභාගෙදී ඔයා දන්නවද ගණන් වලට ලකුණු 80ක් 90ක් ගන්නවා කියන එක ලේසි නෑ ඔයා දැන් ඔය ලකුණු නේද 18ක් හරි කියන්නේ 90ක් මේ 20න් 18ක් කියන්නේ 100න් 90ක් සාමාන්‍ය නේද ඔව් 16ක් කියන්නේ 100න් 80ක් හොඳ මට්ටමක් ඉන්න ඔයාගේ මට්ටම වැඩි කරගන්න බලන්න ඒ මට්ටම අපි තියාගෙන යමු නිවාඩු කාලේ කියලා පන්ති නිවාඩු හම් වෙන්නේ එක සතියයි එක සතියක්වත් නෑ ඇත්තටම නිවාඩු දෙන්න දවසක් නෑ ලබන සතියේ කොහොමත් පන්ති තියෙනවා අපි දෙවනි වාරේ පටන් ගන්නවා කට් කරන්න එපා දෙවනි වාරේ පටන් ගන්නවා ලබන සතියේ යාළුවෝ ඉන්නවා නම් කියන්න අලුත් අය එනවා නම් සම්බන්ධ වෙන්න කියන්න ඊට පස්සේ එන්නේ අපිට ආපහු 18 කියන්නේ ඉතින් පන්ති කරන්න පුළුවන් නේ අවුරුදු ඉවරයි එතකොට නිවාඩු නෑ බලන්නකො ඒකත් නේ දැන් 11 කියන්නේත් පන්ති තියන්න පුළුවන් 18ත් පුළුවන් නේ අවුරුදු 14 නේ අනික අවුරුද්දට කියලා කොහෙවත් යන්නත් නෑනේ ඔයාලා ඉතින් අවුරුද්දට එක සැරයක් නාන්න ඉන්න 13 ඕනනම් දවසම නාන්න දැන් මේ අවුරුද්දේ නෑම ලබන අවුරුද්දේ ආයි නාන්නේ 13 වෙනිදා දවසම හරි නාන්න ඕක ඉතින් අවුරුද්දට සැරයක් කරන වැඩේ නේ ඒක එහෙම කරන්න හරිද එදාට සපත්තු දෙකයි මේස් දෙකයි හොදන්න නැත්නම් ඒක අවුරුද්දකට සැරයක්වත් හේදෙන්නේ නැහැ. හරි. ඕ සමහර ළමයින්ගේ මේස් එක හොදන්නේ නිවාඩු කාලෙට විතරයි. ඒ නිවාඩු කාලේ මම කරනවා තා ඊළඟ නිවාඩු කාලෙට විතරයි. ඒකනේ පුතේ ඔය ආර්ට් රූම් එකට එහෙම යන්න බැරි, ඩාන්සින් රූම් එහෙම යන්න බැරි. මේස් ගැලෙව්වහම දෙන්නෙක් මේස් ගලවන්න තුන් දෙනෙකුට කලන්ත හැදෙනවා. හරි ඇති. හොඳයි. 11 වෙනිදා shopping යනවා. අනේ බොරු කියන්න එපානේ. ඒ වෙනකන් ඉන්නේ ඇයි? ඇත්තමද? බොරුනේ. හරි කමන්නේ මේ. හරි. අපි බලමු මොකක් හරි කරමු හරි. පුතේ මේ අවුරුද්දේම රෙදි ගන්න එහෙම වියදම් කරන්න එහෙම ඕනෙත් නැහැ නේ. ඕනේ නේ. අතහැරලා දාන්න. කොරෝනා නිදි කවුරුත් දෙන්නේ නැහැ. ගමේ ගියාට අවුලක් නැහැ ෆෝන් එකක් හොයාගන්න කොහෙන් හරි. මට මෙසේජ් එකක් එවන්න සර් මං ගමේ කියලා. මං ලින්ක් එක එවනවා. රෙකෝඩින් තියනවා බය වෙන්න එපා අපි පන්තිය කරමු. දැන් ආන්න. චුටි කතාවක්. පුතේ ගුරුවරයෙක් ගාවට ළමෙක් ඇවිල්ලා අහනවා ගුරුවරයාගෙන් ගෝලයා අහනවා සර් ගුරුතුමනි මම ගොඩක් පොත් කියවන කෙනෙක්. ගුරුවරයා බොහොම හොඳයි. හොඳ ළමෙක්. මම සෑහෙන්න පොත් කියවනවා ගුරුතුමනි. බොහොම හොඳයි. ඒ ගුරුතුමනි මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද උදේ? මට පොත් කියවන්න මොකුත් මතක හිටින්නේ නැහැ. මම පොත් ගොඩාක් කියවලා තියෙනවා. ඒ ගොඩාක් පොත්වල දීපේවා මට මතක නැහැ. එහෙම. තවත් පොත් කියවගෙන යන හොඳයි. ඉතින් ගුරුතුමනි මං ගොඩාක් පොත් කියවන මට ගොඩාක් කියව මතක නැත්තම් මොකක්ද හොඳ? ආ කියවන්න.
ගුරුතුමා කියන. ඒ කියන්නේ ගෝලයා දැන් ඉතිහාසය ගැන, භූගෝලය ගැන නේද? සංස්කෘතිය ගැන, කවි ගැන, නවකතා නේද? විද්‍යා ප්‍රබන්ධ ගොඩක් කියවනවා. ඒ වගේ ජීවිතේට දේවල් එකතු වෙනවා. නේද? හැබැයි යා මතක නෑ නේ මතක නෑ. කියලා යා කියනවා මේක වැඩි අවුල් වගේ කියලා ගුරුවරයාට කියන්නේ. ගුරුවරයා දවසක් මේ ළමයාත් එක්ක යනවා ගමනක්. ඒ කාලේ ගුරුවරයා පන්ති කාමරේම නෙමෙයි. ගෝලයාත් එක්ක පොඩ්ඩක් රවුමක් දාලා පාරේදී හම්බෙන දේවල් වෙනුත් දේවල් ජීවිතේට කියලා දෙනවා. අපිට ඉතින් ක්ලාස් එකක් කියලා ඔයත් එක්ක රවුමක් දාන්න ගියොත් කහිර පයින්නම පැය භාගයක් ඉන්න වෙනවා. නේද? වැඩේ හරියන්නේ නැති වෙනවා. ඊට පස්සේ කහිර පයින්න පැය භාගයයි ආයෙ කහිර මේ පැත්තට පයින්න පැය භාගයයි පන්තිය පැය දෙකයිනේ පුතේ. ඊට පස්සේ වමෙන් යන හැටි දකුණෙන් යන හැටි කියලා දුන්නාම ඒ ටික ඉවරයි. අපි යන්නේ නැහැ කොහෙවත්. කොහොමරි මේ ගෝලයාත් එක්ක ගුරුවරයා යනකොට ගහක මුල තියනවා පුතේ හිල් වෙච්ච ටින් එකක්. අර සින්දුවකුත් තියෙන හිස් ටින් එකක් වාගේ. අන්න ඒ වගේ හිස් වෙච්ච ටින් එකක් තියෙනවා හිල් වෙච්ච එකක්. හිස් එකක් නෙමෙයි හිල් ටින් එකක් තියෙන්නේ. හිල් ටින් එකක් තියෙනවා. ගුරුවරයා කියනවා ළමයා ගුරුතුමේ අර ටින් එකක් තියෙන්නේ. අර මඩ ගෑවිලා අර වැලි වැදිලා බිම තියෙනකොට නේ ටින් එක නිකන් මේ දිලිසි තියෙන්නේ මඩ වැදිලා අර ඒකද ගුරුතුමනි කල්ල ජූදාලක් දන්නේ නැහැ නේ කොහොලා හිතනවා බිම දිලිලා ඊට පස්සේ කියලා ඔය ටින් එක අරන් එන්නකෝ කොහොලා බෑ කියන්නේ ඒ ගුරුවරුන්ට බෑ කියන්නේ අරන් ආවා ගිල ඈත පේන අර වතුර බලක් වතුර පාරක් අනේ දිය කඩਿੱත්තෙන් වතුර පාරෙන් ඕකට වතුර එකක් අරන් ඇවිල්ලා දෙන්නකෝ මට අඩිය හිල් එකක් නම් බැරේ හිල් ගොඩයි ගොඩක් ගුරුතුමා දකින්නේ නැතුව ඇතිනේ හිල් තියනවා කියලා ගුරුතුමනි මේකේ හිල්නේ හිල් තමයි හිල් තමයි වතුර අරන් එන්නකෝ මොකද යනවා එක්ක මේක පරීක්ෂණයක් වෙන්නේ නැති දෙන්නම් මගේ වැඩ පෙන්නන්නම් අද කියලා ගෝලයා යනවා. ගිහිල්ලා දාලා වතුර ගන්නකොට පුෂ් ඔක්කොම වතුර ගෑලේ ආය. ආය ගන්නවා. ඇලේ හරියන්නේ. අත තියාගෙන අරගෙන කුඩර ගන්නකොට යනවා. හොඳට හිර කරගෙන ටික දුරක් යනකොට ආය ගිහිල්ලා. ආය යනවා. ආය දා ගන්නවා හොඳට හිර කරනකොට දුවනවා. ගුරුවරයා නෙමෙයි ළඟටවත් එන්නේ ගුරුවරයා ගහයට වාඩි වෙලා ඉන්නවා. අයින්නත් බෑනේ ගුරුවරයානේ පුතියා. කොල්ල දැන් 10 12 සැරයක්ම try කරා 15 සැරේ 20 සැරේ වුණා බෑ දැන් හති පෙනි මොක කරත් වතුර යනවා ගෝලයා කල්පනා කරා මේ පරීක්ෂණයෙන් මම අසමත් ගෝලයා ගිහලා ගුරුවරයා ගාවට වැඳලා කියනවා අඬන්න කියනවා ගුරුතුමනි මම පරීක්ෂණයේ අසමත් අනේ මට සමාව දෙන්න හිතා ගන්න ගුරුවරුන්ගේ සයිස් එකේ කාලේ නේ ටින් එකට වතුර ගේන්න බැරුවත් වැඳලා සමාව ගන්නවා සමාව වෙන්න ගුරුතුමනි මම පරීක්ෂණයේ අසමත් දරයන්නේ පරීක්ෂණයක් නෙමෙයි මතකද දවසක් ළමයා මගේ ප්‍රශ්නයක් ඇහුවා ප්‍රශ්න කෝටියක් විතර ආවේදී නේද මොකක් ගැන කියලාද කවුද දන්නේ නැද්ද එහෙම නෙවෙයි නේ අම්මා එහෙම කියන්නේ මතකයිනේ මං එදා කිව්වා අම්මා කොච්චර જાති කියලා කියනවාද එදා කිව්වා කියලා මතකයි දානවා අම්මලා එහෙමනේ බයිනවා මතකනේ එදා මං කිව්වා කියලා දිනන කොච්චර જાති කියලාද නේද? ඕක මොකක්ද කියලා අපි දන්නවද නේ? කියලා කියන්න බෑ. ඒක සාමාන්‍යයි. දැන් ඔයා හිතන් ඉතින් ඔයාලා ගෙදර විතරයි කියලා. අපි ගෙදරත් එහෙමයි. වෙනසක් නෑ. එහෙම අම්මලා බයිනෙත් හොඳයි පුතේ. එහෙම අම්මලා වෙන්නාම තමයි ඉගෙන ගන්න. බයින්න ඕන. බයින් නැත්නම් අම්මට කියන්න ලියුමක් හරි ලියලා දෙන්න. අම්මේ මට බයින්න කියලා ලියුමක් ලියලා බැන්න ගන්න. හරි? කොහමරි ගුරුවරයා සරයි. ගෝලයා කියනවා අනේ මට සමාව වෙන්න. නෑ මතකයි එදා ඔයා මගෙන් ඇහුවා පොත් ගොඩක් කියවුවට මට මුකුත් මතක නෑ වැඩක් වෙන්නේ නෑ නේද කියලා. මතකයි ඇහුවනේ මම වැඩක් වෙන්නේ නෑ නේද? ළමයෝ දැන් ඔයා මේ වතුර ගේන්න ගෙනිච්ච ටින් එකේ ගෙනියන්න කලින් මොනවද තිබ්බේ? වැලි තිබ්බා මඩ තිබ්බා දැන් කොහේ ඒවා? දැන් මූ මේක 10 15 සැරයක් වතුර එකට දානවා ගන්නවා අර මඩ වැලි ඔක්කොම හේදිලා. ඒව නෑ ගුරුතුමේ තියෙන්නේ දැන්.
ලස්සනයි නේ පැහැදිලි නේ හොඳයි ඉලි වෙලයි අන්න ඒ වගේ තමයි ළමයෝ පොත් කියවද්දී ඇතුලේ මුකුත් එකතු වුණේ නැතත් ඔයාව පිරිසිදු වෙනවා ඔයා ඒ ජීවිතයට යමක් එකතු වෙනවා තමයි ඒ හැමදේම මතක තියෙන්න ඕනේ පුතේ නිවාඩු වෙලාවට පොත් කියවන්න කතා පොත් වෙන්න පුළුවන් පත්තර වෙන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධ වෙන්න පුළුවන් ඔයා දැන් ගොඩක් වෙලාවට ෆෝන් එකත් එක්ක ඉන්නේ ඉන්න ඔයා විනෝදාංශ වශයෙන් පොත් කියවනවා කියව ගන්න ටීවී බලන්නේ අඩු කරලා එතකොට ඔයාට දන්නවද වෙන දේ ඔයා දන්නවද වෙන දේ ඔයාගේ ජීවිතේට මහා ගොඩක් කරුණු එකතු වෙනවා මතක තියෙන්නේ හැබැයි පුතේ ඔයාට යම් තැනකදී ඕන වුණාම ටික් ගාලා පත් වුණා කියලා අතන අරයා මේ වගේ දෙයකදී මෙහෙම කරේ මේකට එහෙම කරොත් හරි අන්න ඒ වගේ ಜಾති මතක් වෙනවා ඉස්සර මේකට මෙහෙම කරේ මේක හරි මතක් වෙනවා පුතේ ඔයාට පේනවනේ නිකන් දැන් මම නිකන් නේද අර නිකන් FM mic එකකින් වගේ නේ අර රේඩියෝ FM channel එකක් වගේ නේ කියවනවා කට වහන්නේ නේ එහෙම තමයි ඒ අය මා චූටි කාලේ පොත් ගොඩක් කියෙව්වා පොත් පත්තර ඔයා කියන්නේ පොත් ඉවරුනම පත්තරෙත් බලනවා අර ඉරිදා දිවයින අපේ ගෙදරට ගන්නවා ලංකාදීප දිවයින මුලින් ඉඳලා අගට ඕකත් කියවලා ඉවර කරනවා ඔයා වගේ කාලේ 5-6 ඉඳලා කියවනවා පත්තරේම කියවලා ඉවර කරනවා පත්තරේ කියලා ඉස්සර මනෝද ඒකේ නීවිත කියලේනවා ඒකත් ඉවර කරනවා ඊට පස්සේ වාහන දැන්නීමුත් බලනවා ඔක්කොම කියවනවා පුදුම කියවන පිස්සුවක් තිබ්බා පොත් දුන්නාම සමහරදාට නිදා ගන්න නෑ රෑ එළි වෙනකන් කියවනවා පුතේ ඔයා ඒ විදිහට කියවලා යම් දවසක ඔයාව දැනුමින් සම්බන්ධ කෙනෙක් වෙනවා ඔයාට ජීවිතේ දිනන්න හරි ලේසි ඔයාට ජීවිතේ දේවල් සැලසුම් කරන්න ලේසි පොත් කියවන්න විනෝදාංශයක් කරගන්න පොත් කියවීම නමට නෙමෙයි දැන් කියන අම්මේ මගේ විනෝදාංශ පොත් කියවන එක මෙයන් හිට පොත් ගොඩාක් අරන් එනවා එහෙම නෙමෙයි විනෝද අපි එහෙමනේ පටන් ගන්නෙ පුස්තකාලේ විතර පොත් අරන් එමිලා කියවන්න පටන් ගන්නවා විනෝදාංශ එහෙමනේ මේකක්වත් කියවල නෑ අන්තිමට මේ යාළුවෝ කියන්නේ ගෙදර තියෙන පොත් මුතුහාර පොත් ඔය තියෙන සංගරා කියවන්න හොඳයි ඒවා කියවලා වාඩි පුළුවන් ඔයාගේ දැනුම මට්ටම වැඩි කරගන්න අපි පළවෙනි වාරේ මම හිතනවා හොඳ විදියට ඉවර කරා ඔයාගේ දැනුමත් වැඩි වුණා මම පේපර් 3ක් ඔයත් එක්ක කතා කරා මම දන්නවා ඒ පේපර් 3ම කතා කරනකොට ඔයාට ඒ පේපර් 3ෙන් ගොඩාක් ಜಾති දැනුම නේද චෙක් වුණා ඔයාගේ මම හදපුවා නෙමේ පළාත් ඒවා එතකොට ඔයාට තේරෙනවා සර් උගන්වපු එකයි විභාගෙට ආන එකයි කොච්චර එක වගේද කියලා නේ ඒ කියන්නේ දැන් ඔයාට විශ්වාසයි පළවෙනි වාර ඉවර වෙනකොට අපි උගන්වන ඒවාම තමයි විභාගෙට එන්නේ විභාගෙට අහන ඒවාම තමයි අපි උගන්වන්නේ ඔන්න මේ විශ්වාසයත් නැතුව අපිට දෙවෙනි වාරයට යන්න පුළුවන් දෙවනි වාරයට සම්බන්ධ නිබන්ධන ආයතන වලට දෙන ඒවා දීලා ඉවරයි ගෲප් එකට මම දාන්නම් අපේ සම්මන්ත්‍රණයේ තියෙනවා සිකුරාදා යාළුවන්ට එන්න පුළුවන් පළවෙනි වාරේ ඔක්කොම මතක් කරලා සිකුරාදාට සිකුරා අප්පා ඉඳලා විනාඩි 10ක් විතර ඕනම් පරක්කු කරන්න පටන් ගන්න වෙලාව නම් 8 වෙනකම් ලින්ක් එක ඔයාට එනවා ඔයා ලින්ක් එකේ යාළුවන්ට යවන්න ඕන තරම් අයට එන්න කියන්න දැනුම බෙදා ගන්න අපි බලමු කවුද හොඳ ළමයා කවුද වැඩිපුරම යාළුවෝ ගන්නකට කියන්නේ ස්ටේටස් දාන්න ඕන නම් දැන් සිකුරාද මම දාන්නම් ගෲප් වලට ෆොටෝ එකක් ඒකේ ස්ටේටස් දාන්න අපේ සම්මන්ත්‍රණේ නොමිලේ තියෙන්නේ යාළුවන්ටත් දෙන්න පුළුවන් හරි අපි එහෙනම් හැමෝටම පළවෙනි වාරයේ හොඳ මට්ටමින් ඉවර කිරීම සම්බන්ධයෙන් සතුටු වෙනවා ඔයාලා හොඳයි ඔයාලා ඒක නියමයට කරා දෙවනි වාරෙත් අපි පටන් ගමු සම්මන්ත්‍රණය ඔයාගේ පන්ති දවසට කලින් හම් වෙනවා ලබන සතියේ ඔයාගේ දෙවනි වාරේ පටන් ගන්නවා දෙවනි වාරයෙන් ඔෆිෂියලි අද දවසේ හම් වෙනකම් ඊට කලින් සිකුරාදාට හම්බෙමු සම්මන්ත්‍රණයත් එක්ක අපි පරිස්සමින් සතුටින් ගිහින් එමු එහෙනම් අදට අපි මෙතනින් ඉවර කරනවා ආයිබෝවන් තෙරුවන් සරණයි ටටා පළවෙනි වාරේ ගැන ඔයාලටත් මොනවා හරි කියන්න තියනවා නම් කියන්න
කියාගෙන ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. Thank you sir. ආයුබෝවන් සර්. කවකටුව වැරදි. මොකද පුතේ කවකටුව ඇයි වැරදි? කව කට්ටෙන් පුතේ කව කට්ට තියෙන එක උඩ අදින්න බෑනේ කව කට්ට කියන්නේ ඝන දැන් ඔතන ආලා තියෙන්නේ ඝන වස්තුවක්. ඝන වස්තුවක් ආලා තියෙන්නේ. කව කටු කියන එක ඔයාලට තාම උගන්වලත් නැහැ. ඔයාලට පාඩමේදී අපි කතා කරපු එකකුත් නෙමෙයි. කව කට්ටෙන් වෘත අදින්න තාම කියලා දීලා නැහැ ඔයාට. එතකොට ඒ කියන්නේ කව කට්ට මෙහෙම බෝඩ් එක උඩ තියලා වෘතයක් අදින්න පුළුවන්ද? බෑ. ඔය අහලා තියෙන ඒ වගේ ඔයා අභ්‍යාස කරේ. ඒ කියන්නේ ඉස්කෝලේ පාඩම කරන වෙලේ ඔයාගේ පාඩමේදී අඳපු අහලා තියෙන්නේ. පාඩම කව කට්ටෙන් ඇඳද ඉස්කෝලේදී? අඳින්න කිව්වද කවුරුත්? නෑ. මොකද කව කට්ට කියන එක ඔයාලට තාම නෑ. ඒක හින්දා. ටටා බයි සර්. Thank you. Thank you sir. සර් මට සිකුරාදා විද්‍යාව පේපර් එකක් තියෙනවා. ඒ නිසා සර් මට අමන්ත්‍රණයට එන්න බැරි වුණොත් සර් රෙකෝඩින් එක ගන්න පුළුවන්ද සර්? රෙකෝඩින් එක නම් බලමු පුතේ සම්මන්ත්‍රණය පැය 3ක් ඉඳන් අපි බලමු. හරි. Thank you sir. Thank you sir. Thank you sir. සර් පළවෙනි වාර හොඳට කළා. ස්තුතියි. සර් සම්මන්ත්‍රණය තියෙන්නේ Zoom එකෙන්ද? Zoom seminar. සර් මේ සිකුරාදාද? මේ එන සිකුරාදාව. Thank you sir. This is nice. Thank you sir. සර් ලියවෙන්නද? ගොඩක් එක වෙනකන් ඉන්න ඕන මං අන්තිමට අයින් වෙන්න.